අපි මුලින්ම බලමු පදාර්ථය කියන්නේ මොකක්ද කියලා. ස්කන්ධයක් වගේම පරිමාවක් තියෙන දේවල් වලට අපි කියන්නේ පදාර්ථය කියලා. වෙනත් විදිහින් කිව්වොත් පදාර්ථයේ සතු ලක්ෂණ දෙකයි ස්කන්ධයක් පැවතීම සහ පරිමාවක් පැවතීම. පදාර්ථය අපි භෞතික ලක්ෂණ අනුව වෙන් කරනවා කොටස් තුනකට ඝන, ද්‍රව, වායු කියලා. ඉතින් පදාර්ථයේ මූලික අවස්ථා ඝන, ද්‍රව, වායු කියලා අවස්ථා තුනක් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා මේ ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව සහ වායු අවස්ථාව සතු සුවිශේෂී ලක්ෂණ කීපයක්. ස්ථිර හැඩයක් තියෙන, අතර තද ගතියක් තියෙන, ස්ථිර පරිමාවක් තියෙන, ද්‍රව්‍ය ඝන විදියටත් ගලා යාමේ හැකියාව තියෙන, ස්ථිර පරිමාවක් තියෙන, ස්ථිර හැඩයක් නැති ද්‍රව්‍ය ද්‍රව විදියටත් වායු කියලා කියන්නේ පැතිරීමේ හැකියාව තියෙන ස්ථිර හැඩයක් හෝ ස්ථිර පරිමාවක් දැකිය නොහැකි සම්පීඩනය කළ හැකි ද්‍රව්‍ය විදියට අපි ඝන වායු හඳුනාගෙන තියෙනවා, නැත්නම් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි අපිට පදාර්ථය සංශුද්ධ හා සංශුද්ධ නොවන විදියට ඒ සංයුතිය අනුව වෙනස් කරන්න වෙන් කරන්න පුළුවන්. පදාර්ථය ඒ අනුව සංයුතිය අනුව ආකාර දෙකයි. සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ නිශ්චිත ගුණධර්ම. එහෙම නැත්නම් නිශ්චිත වූ නියමිත වූ ලක්ෂණයක් සහිත තනි සංඝටකයක්. එක සංඝටකයක් පමණක් අඩංගු දේවල් වලට අපි කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය කියලා. සංශුද්ධ නොවන කියලා කියන්නේ සංඝටක දෙකක් හෝ ඊට වැඩි ගණනක් අන්තර්ගත වෙලා තියෙන පදාර්ථ වලට අපි කියන්නේ සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියලා. සංශුද්ධ ද්‍රව්‍ය අපි බෙදනවා කොටස් දෙකකට. එකක් මූලද්‍රව්‍ය කියනවා. මූලද්‍රව්‍ය කියලා කියන්නේ භෞතික ක්‍රම වලින් හෝ රසායනික ක්‍රම වලින්, කියන්නේ භෞතික හෝ රසායනික ඕනෑම ක්‍රමයකින් තවදුරටත් ක්‍රියා කරවලා වෙනස් ගුණ ධර්ම ද්‍රව්‍ය බවට පත් කරන්නට නොහැකි නිශ්චිත ගුණ ධර්ම සංශුද්ධ ද්‍රව්‍ය. එහෙම නැත්නම් එකම වර්ගයේ පරමාණු වලින් හැදිච්ච ද්‍රව්‍ය වලට අපි කියන්නේ මූලද්‍රව්‍ය කියලායි. සංශුද්ධ ද්‍රව්‍ය වල අනිත් කොටසයි තමයි සංයෝග. සංයෝග කියලා කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් නිශ්චිත අනුපාතයකට, ඒ කියන්නේ කිසියම් නියමිත වූ ප්‍රමාණයකට අනුපාතයකට රසායනිකව සංයෝජනය වෙලා රසායනිකව ප්‍රතික්‍රියා කරලා හැදෙන නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය තමයි අපි සංයෝග කියලා කියන්නේ. වෙනත් විදිහින් කිව්වොත් සංයෝගයක් හැදෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් රසායනික ප්‍රතික්‍රියා සිද්ධ කිරීමෙන්. අපි මූලද්‍රව්‍ය ගැන මුලින්ම බලමු. මූලද්‍රව්‍ය මේ වෙනකොට 120ක් ආසන්න ප්‍රමාණයක් ලෝකේ හොයාගෙන තියෙනවා. මේ මූලද්‍රව්‍ය සඳහා සංකේත භාවිතා කරනවා. මේ මූලද්‍රව්‍ය සඳහා සංකේත භාවිතා කිරීමට ප්‍රධානම හේතුව තමයි මූලද්‍රව්‍ය පහසුවෙන් හඳුනා ගැනීම, පහසුවෙන් විස්තර කිරීම, ගොනු කිරීම, කාණ්ඩ කිරීම වගේ විශාල ප්‍රයෝජනයක් සඳහා මූලද්‍රව්‍ය වලට සංකේත පාවිච්චි කරනවා. සංකේත සඳහා භාවිතා වෙන්නේ ඉංග්‍රීසි අක්ෂර. ඉංග්‍රීසි හෝඩියේ තියෙන අක්ෂර. මූලද්‍රව්‍ය සඳහා සංකේත ලියනකොට ඉංග්‍රීසි හෝඩියේ තනි අක්ෂරයක් හෝ අක්ෂර දෙකක් හෝ අක්ෂර තුනක් පාවිච්චි වෙනවා. කොහොම වුණත් මේ අක්ෂර ලිවීමේදී අනිවාර්යයෙන්ම පළවෙනි අක්ෂරය, පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. අනිත් අකුරු සිම්පල් වීම අනිවාර්යයි. එහෙම වුණොත් තමයි මේ මූලද්‍රව්‍ය වල සංකේත හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ මේ පසුබිමින් දකින කාබන් සඳහා සංකේතය කැපිටල් C අක්ෂරය, ඔක්සිජන් කැපිටල් O, සල්ෆර් කැපිටල් S. මේ තනි අක්ෂරයකින් සඳහන් වෙන්නේ. ඊට යටින් ඔබ දකිනවා ක්ලෝරින්, කැල්සියම්, මැග්නීසියම්, ඇල්මිනියම් වගේ ඒවා. ඒ වගේදී සංකේතයේ සඳහා අක්ෂර දෙකක් පාවිච්චි වෙනවා. මේකෙදි පළවෙනි අකුර කැපිටල්, දෙවෙනි අකුර සිම්පල් බවට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි මූලද්‍රව්‍ය සඳහා සංකේත
සඳහන් කරන්නේ. ඔබ මේ දකින මූලද්‍රව්‍ය සඳහා නමත් අක්ෂරයත් ඉංග්‍රීසි වුණාට සමහර මූලද්‍රව්‍ය සඳහා අක්ෂරය ඉංග්‍රීසි වුණාට නම වෙනත් භාෂාවකින් තියෙන්නේ. මේ ඔබ දකින්නේ මේ වගේ අවස්ථා කීපයක්. සෝඩියම් ඒකට භාවිතා වෙන්නේ ලතින් නම නේට්‍රියම්. ඉතින් සංකේතය වෙන්නේ Na කියන එක. මේ විදිහට සමහර මූලද්‍රව්‍ය ලතින් නාමය ඉංග්‍රීසි අක්ෂර වලින් සංකේත කරලා තියෙනවා. මේ සංකේත භාවිතා කිරීමේ ප්‍රයෝජන අපි ඉදිරි පාඩමකදී කතා කරමු. අපි මේ මූලද්‍රව්‍ය තැනී ඇති මූලික ඒකකය වන පරමාණුව පිළිබඳව සාකච්ඡා කරමු. පරමාණුව අපි දන්නවා මේ වෙනකොට දකින්න පුළුවන් පදාර්ථයේ තියෙන කුඩාම කොටස බව. මේ පදාර්ථයේ කුඩාම කොටස පරමාණු බව මුලින්ම ප්‍රකාශ කරේ ඩෝල්ටන්. ඊටම කුඩා තවදුරටත් වෙන් කරන්න බැහැයි කියන කුඩා යන අදහස සහිතව තමයි ඩෝල්ටන් මේ අංශුවට පරමාණු කියලා කිව්වේ. පරමාණුවේ කොටස් පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. කොහොමුණත් පරමාණු කොයි වගේද කියන එක පිළිබඳව සාර්ථක අදහසක් ඉදිරිපත් කරේ රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. ඔහුට හඳුනා ගන්න පුළුවන් වුණා පරමාණුවේ ප්‍රදේශ දෙකක්. එකක් හිස් අවකාශයක් සහිත ප්‍රදේශයක් සහ ආරෝපිත කොටසක්. මේ හිස් අවකාශය සහිත කොටස න්‍යෂ්ටියත් ඊනම් කොටස අවකාශයක් විදිහටත් හඳුනා ගන්න ලැබුවා මේ රදර්ෆර්ඩ් විසින්. අපි මේ පරමාණුවේ තියෙන මේ කොටස් හඳුනාගත්තොත් පරමාණු තුල වර්තමානයේදී හඳුනාගෙන තියෙන මූලික අංශු වර්ග තුනක්. ඒ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන කියලා. මේ අංශු වර්ගවල ආරෝපණයන් නැත්නම් විද්‍යුත් ස්වභාවයන් තියෙනවා. මෙන්න මේ විදිහටයි. ප්‍රෝටෝන වලට ධන ආරෝපණයකුත්, ඉලෙක්ට්‍රෝන වලට ඍණ ආරෝපණයකුත්, නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ. මේ අංශු වර්ගවල ස්කන්ධය අපි සලකා බැලුවොත් මේ විදිහට අපිට දලාගයක් කියන්න පුළුවන්කම තියෙනවා. අපි හිතුවොත් ප්‍රෝටෝනයක ස්කන්ධය ඒකක එකක් කියලා. ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය වෙන්නේ ප්‍රෝටෝනික ස්කන්ධයෙන් 1840න් පංගුවක් වගේ ඊටාම සුළු ස්කන්ධයක්. නමුත් නියුට්‍රෝනික ස්කන්ධය බැලුවොත් නියුට්‍රෝනික ස්කන්ධය ප්‍රෝටෝනික ස්කන්ධයට සමාන වෙනවා. මෙහෙම බලපුවාම අපිට කියන්න පුළුවන් එක කාරණයක් තියෙනවා. පරමාණුව හැදිලා තියෙන්නේ මූලිකාංශු තුනකින් ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන කියලා. මේ මූලිකාංශු තුනෙන් අංශු දෙකක ආරෝපණය තියෙනවා ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන වල. මේ අංශු වර්ග තුනෙන් අංශු වර්ග දෙකක් තමයි ස්කන්ධයක් සහිත අංශු වෙන්නේ. ඒ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. අපි මේ පරමාණුවේ තියෙන අංශු පිහිටලා තියෙන්නේ කොහොමද කියලා පරීක්ෂා කරලා බලමු. පරමාණුවේ මැද කොටස න්‍යෂ්ටිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝනත් නියුට්‍රෝනත් අඩංගු වෙනවා. මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන කොටස් දෙක නැත්නම් අංශු වර්ග දෙක එකතු වෙලා පරමාණුවේ මධ්‍ය කොටසක් වන න්‍යෂ්ටිය හදනවා. ඉතුරු අංශු වන ඉලෙක්ට්‍රෝන මේ න්‍යෂ්ටියට පිටි කිසියම් සීමාවකට දුරින් ඒකට අපි කියනවා ශක්ති මට්ටමක් කියලා. මේ ශක්ති මට්ටමක චලනය වෙමින් පවතිනවා. මෙන්න මේ විදිහට. එතකොට පරමාණුවේ මූලික සැකැස්ම මූලික අංශු පිහිටලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙක එකතු වෙලා මධ්‍ය න්‍යෂ්ටියකොත් ඉලෙක්ට්‍රෝන ඒ න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල භ්‍රමණය වෙමින් පවතිනවා. මේකේ ලකුණු කරලා තියෙන්නේ එක ශක්ති මට්ටමයි. නමුත් පරමාණුවේ ශක්ති මට්ටම් ගණනාවක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් දෙවෙනි ශක්ති මට්ටමේ
ඉලෙක්ට්‍රෝන මේ විදිහට පිහිටලා තියෙන්න පුළුවන්. ඒ දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන මේ විදිහට භ්‍රමණය වෙමින් පවතිනවා. එයින්ද පරමාණුවේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙමින් පවතින්නේ. ඒක අපිට මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. අපිට ඇහැට පේනවා නම් මේ විදිහට පරමාණු වල ඉලෙක්ට්‍රෝන මේ විදිහට ආමුලසි චලනය වෙමිනුත් පවතිනවා. අපි බැලුවොත් පරමාණුවක ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන්නේ කොහොමද කියලා මම මේ පෙන්වන නිල් පාටින් පේන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය නම් ඒ වටා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙනවා. මේ K අක්ෂරයෙන් පෙන්වන්නේ පළවෙනි ශක්ති මට්ටම. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් උපරිම එහෙම නැත්නම් වැඩිම ගාන ඉලෙක්ට්‍රෝන දෙකක්. ඊට පිටින් තියෙන ශක්ති මට්ටමට අපි කියන්නේ දෙවෙනි ශක්ති මට්ටම කියලා. ඒක L අක්ෂරයෙන් සංකේත කරනවා. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8ක්. ඊට පිටින් පිහිටන ශක්ති මට්ටම අපි කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටම කියලා. තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන උපරිම සංඛ්‍යාව 18ක්. ඒක අපි M අක්ෂරයෙන් පෙන්වනවා. හතරවෙනි ශක්ති මට්ටම අපි N අක්ෂරයෙන් සඳහන් කරනවා. එහි තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 32ක්. ඒ අනුව ශක්ති මට්ටම් මූලික ශක්ති මට්ටම් 4 ඉලෙක්ට්‍රෝන පිහිටන්න පුළුවන් උපරිම ප්‍රමාණය 2, 8, 18 සහ 32 වෙනවා. නමුත් අපි සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා ඉගෙන ගන්නා සීමාවේදී අපි කිසිම වෙලාවක මේ තුන්වෙනි ශක්ති මට්ටමේ 18ක් සහ හතරවෙනි ශක්ති මට්ටමේ 32ක් තියෙන අවස්ථා ඉගෙන ගන්නේ නැහැ. අපිට තියෙන්නේ පළමු මූලද්‍රව්‍ය 20 පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමක් පමණයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පිහිටන අවස්ථාවක් පිළිබඳව. අපි 18ක් පිහිටන අවස්ථාවක් පිළිබඳව ඉගෙන ගන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු පරමාණුව පිළිබඳ තියෙන මූලික මිනුම් දෙකක් පිළිබඳව. එකක් තමයි පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ. මොකද්ද මේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ? පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවක න්‍යෂ්ටිය ඇතුලේ තියෙන්න පුළුවන් ප්‍රෝටෝන සංඛ්‍යාව. මේ ප්‍රෝටෝන සංඛ්‍යාවට තමයි අපි පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ. ඔයගොල්ලෝ මේ පේනවා නම් මේ පරමාණුවේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන 4ක් තියෙනවා. එහෙම වුණා නම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය වෙන්නේ 4. යම් පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව එම පරමාණු වර්ගයට එහෙම නැත්නම් එම මූලද්‍රව්‍යයට අනන්‍ය ලක්ෂණයක්. වෙනත් විදිහෙන් කිව්වොත් යම් මූලද්‍රව්‍යයක න්‍යෂ්ටියේ පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒක එම මූලද්‍රව්‍ය සඳහා නිශ්චිත අගයක් වෙනවා. උදාහරණ අපිට මේ විදිහට කියන්න පුළුවන්. හයිඩ්‍රජන් වල න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන 1යි. එහෙනම් අපිට කියන්න පුළුවන් හයිඩ්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 1 කියලා. නයිට්‍රජන් වල න්‍යෂ්ටියේ ඇතුලේ තියෙන ප්‍රෝටෝන 7යි. එහෙනම් නයිට්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 7ක් වෙනවා. ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය 8යි. ඒ කියන්නේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන තියෙනවා 8ක්. කාබන් වල පරමාණු ක්‍රමාංකය 6 කියන එකෙන් දැන් ඔබ දන්නවා පරමාණුවේ කාබන් පරමාණුවේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන තියෙන්නේ 6යි. එහෙනම් පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවක න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙමනම් ඔබට කියන්න පුළුවන් වෙයි කැල්සියම් වල ප්‍රෝටෝන කීයක් තියෙනවද කියලා. හැම පරමාණුවක්ම සාමාන්‍ය අවස්ථාවේ ගත්තොත් ඒ පරමාණුවේ ප්‍රෝටෝන ගණනට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවා. වෙනත් විදිහෙන් කිව්වොත් හයිඩ්‍රජන් වල ප්‍රෝටෝන 1යි නිසා ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 1යි. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා 8ක්. මොකද ප්‍රෝටෝනත් 8ක් තියෙන නිසා.
කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන 20ක් දකින්න පුළුවන්. ඒවා ශක්ති මට්ටම් වල තියෙනවා. 20ක් තියෙනවා කියලා අපි දැනගත්තේ කොහොමද? පරමාණු ක්‍රමාංකය 20 නිසා. ප්‍රෝටෝන ගණනට සමානයි ඉලෙක්ට්‍රෝන ගණන. නමුත් අපි කිසිම වෙලාවක පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියලා කියන්නේ නැහැ. ඒකට හේතුව අපි ඉදිරි දවසකදී බලමු. දැන් අපි බලමු ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවක ස්කන්ධය පිළිබඳ මිනුමටයි. පරමාණුවක ස්කන්ධය පිළිබඳ මිනුම අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. සමා වෙන්න ඕන මෙහි පුංචි මුද්‍රණ දෝෂයක් තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය පරමාණුවේ ස්කන්ධය. එතකොට පරමාණුවට අපි ඉස්සලා කිව්වා වගේ ස්කන්ධය ලැබෙන්නේ මූලිකාංශු දෙකකින්. ඒ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින්. මේ දෙකම තියෙන්නේ න්‍යෂ්ටි කියලාත් ඔබ දන්නවා. ඒකින්ද පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ න්‍යෂ්ටිය තුල අඩංගු වෙන න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවෙන්. මොකද මේ දෙකේම එකතුව තමයි ස්කන්ධයේ විදියට පරමාණුවට අගයක් ලැබෙන්නේ. එම නිසා ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. මේකේ ප්‍රෝටෝන 4යි නම් නියුට්‍රෝන 5යි නම් මේකේ ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ 5යි 4යි 9ක්. එතකොට පරමාණුවට ඒ ස්කන්ධය පිළිබඳ අගය ලැබෙන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවෙන්. අපි පරමාණු කීපයක ස්කන්ධ ක්‍රමාංක බැලුවොත් හයිඩ්‍රජන් වල ස්කන්ධ ක්‍රමාංකය 1යි. ඔක්සිජන් වල ස්කන්ධ ක්‍රමාංකය 16ක්. නයිට්‍රජන් වල ස්කන්ධ ක්‍රමාංකය 14යි. කාබන් වල ස්කන්ධ ක්‍රමාංකය 12යි. කැල්සියම් වල ස්කන්ධ ක්‍රමාංකය 40යි. මේකෙන් කියවෙන්නේ කැල්සියම් වල න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන දෙකේම එකතුව 40ක් බව. දැන් අපි මේ විස්තර සටහන් තබන්නේ කොහොමද කියලා බලමු. මේ සටහන් තැබීමේදී අපි පාවිච්චි කරන සම්මත ක්‍රමයක් තියෙනවා. මේකෙදි මූලද්‍රව්‍ය ලොකුවට මෙන්න මේ විදිහට ලියනවා. මෙහි මූලද්‍රව්‍යයේ ඉදිරිපස පහළ කෙළවරින් වම්පස පහළ කෙළවරින් මේ ඉසඩ් අක්ෂරය දාලා තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය ලියන තැන. පරමාණු ක්‍රමාංකය සතර වම්පස පහළින් ලියනවා. ස්කන්ධ ක්‍රමාංකය වම්පස ඉහළින් මේ විදිහට ලියනවා. ස්කන්ධ ක්‍රමාංකයට අපි පාවිච්චි කරන අක්ෂරය ඒ අක්ෂරය. එතකොට අපිට මේකෙන් තොරතුරු ගණනාවක් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ විදිහට සම්මත ක්‍රමයට ලිව්වම ලබාගත හැකි තොරතුරු මොනවද කියලා. පළවෙනියෙන්ම මූලද්‍රව්‍ය මොකක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම මෙහි පරමාණු ක්‍රමාංකය කීයද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙහි ස්කන්ධ ක්‍රමාංකය කීයද කියලා දැනගන්නත් පුළුවන්. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන හින්දා අපිට මේ පරමාණුවේ මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන ගණන දැනගන්න පුළුවන්. ප්‍රෝටෝන ගණනට සමානයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හින්දා අපිට ඉලෙක්ට්‍රෝන ගාන කොච්චරද කියලා දැනගන්නත් පුළුවන්. ඒ වගේම අපිට නියුට්‍රෝන සංඛ්‍යාව හොයාගන්නත් පුළුවන්. කොහොමද? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. එතකොට එකතුව දන්නවා නම් ප්‍රෝටෝන ගණන දන්නවා නම් අපිට නියුට්‍රෝන ගාන හොයාගන්න පුළුවන්. ඒක අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. නියුට්‍රෝන සංඛ්‍යාව සමාන වෙනවා ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරපුවාම ලැබෙන ගණනේ. ඒ අනුව අපිට මේ සම්මත ක්‍රමයෙන් අපිට කරුණු 6ක් දැනගැනීමේ අවස්ථාව ලැබෙනවා. දැන් අපි බැලුවොත් මේ තියෙන්නේ ඒ විදිහට සම්මත ක්‍රමයකින් මූලද්‍රව්‍යයක් සටහන් කරලා Na1123 කියලා. එතකොට Na කියලා කියන්නේ මූලද්‍රව්‍ය මොකද්ද? සෝඩියම්. එතකොට 11 කියන්නේ පරමාණුක ක්‍රමාංකය. 23 කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයනේ. එතකොට අපිට ප්‍රෝටෝන ගන්න පහසුවෙන් කියන්න පුළුවන් පරමාණු ක්‍රමාංකයම තමයි 11යි. ඒ ගානට සමානයිනේ ඉලෙක්ට්‍රෝන ගන්න. ඒකින්ද ඉලෙක්ට්‍රෝනත් 11යි.
එහෙනම් අපි නියුට්‍රෝන ගන්න බැලුවොත් 23න් 11ක් අඩු කර ගන්න ඕන. එතකොට අපිට ලැබෙනවා 12ක් කියලා. එහෙනම් ඔබට පැහැදිලි ඇති මේ සම්මත ක්‍රමයෙන් අපි ලියපුවාම තොරතුරු ලබා ගන්නේ කොහොමද කියලා. මෙම පාඩමේ ඉතිරි කොටස ප්‍රමාණයට වඩා දික් වෙන නිසා මේ පාඩමේ ඉතිරි කොටස අපි දෙවැනි කොටස විදියට ඉදිරිපත් කරනවා. එහෙමනම් පරමාණුවේ මූලික සංකල්ප ටික ඔබ දැනගන්නට ඇති. එහෙමනම් අපි දෙවැනි පාඩමෙන් නැවත හමු යමු. ආයුබෝවන්.